හයවන පරිච්ඡේදය නාසරීයන් සම්බන්ධ අනපනක්. සමිධානන් වහන්සේ මෝසිස්ට කතා කොට මෙසේ වදාළ සේක. ඊශ්‍රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න. යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියකු හෝ විශේෂ භාරයක් වී සමිධානන් වහන්සේට කැපවී වෙන්වන පිණිස නාසරීයෙකුගෙන් භාරයක් වූ විට එවැන්නෙකු මිදියුසද මත්පැන්ද පානය නොකළ යුතුය. තවද ඔහු මිදියුසේ කාඩි හෝ මත්පැනක කාඩි හෝ මිදි ගෙඩිවලින් පෙරාගත් මත්වන බීමක් හෝ පානය නොකළ යුතුය. බියලි මිදි හෝ අමු මිදි ගෙඩි හෝ නොකෑ යුතුය. කැප වූ මුළු කාලය තුළම ඔහු මිදිවැලෙන් හෝ මිදිගෙඩියේ මදයෙන් හෝ ලෙල්ලෙන් හෝ සෑදූ කිසිවක් නොකෑ යුතුය. තවද සමිධානන් වහන්සේට තමන් කැපකරගත් මුළු කාලය තුළම එය අවසාන වන තෙක්ම ඔහු තමන් හිස කෙස්ම කැපිය යුතුය. ඒ කාලයේදී ඔහු ශුද්ධ කෙනෙකු වනු ඇත. තම කේශ කලාපයද වැඩීමට ඉඩදිය යුතුය. මේ කාලය තුළදී ඔහු කිසිම කෙනෙකුගේ මලකඳක් සමීපයට නොපැමිණිය යුතුය. තම පියා හෝ මව හෝ සහෝදරිය හෝ සහෝදරයා හෝ මිය කිය විට පවා තමා අපවිත්‍ර නොවිය යුතුය. මන්ද ඔහු දෙවියන් වහන්සේට කැපවීමේ ලකුණු තම හිස මත දරන බැවිනි. තමන් කැප වූ මුළු කාලය තුළම ඔහු සමිධානන් වහන්සේට කැප වූ කෙනෙකි. තමන් ළඟින් සිටින යමෙකු හදිස්සියෙන් මිය ගියොත් ඔහු තමන් කැපකරගත් කේශ කලාපය දූෂණය කරගත්තේ යැයි සැලකෙනු ඇත. එවිට ඔහු තමාගේ පවිත්‍රීමේ දිනය වන සත්වන දින තම හිස වූ ගෑ යුතුය. අටවන දින ඔහු කොබියන් දෙදෙනෙකු හෝ පරවියන් දෙදෙනෙකු හෝ සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පූජකවරයා වෙත ගෙනා යුතුය. පූජකවරයා ඉන් එකෙකු පාප පූජාවක් සඳහාද අනිකා දවනයාග පූජාවක් සඳහාද ඔප්පුකොට මලකඳ නිසා වූ පාපයට ඔහු උදෙසා පව්කමාවේ පිළිවෙත ඉටු කර එදිනම ඔහුගේ කේශ කලාපය ඔහු යළි කැප කළ යුතුය. මෙලෙස තමන් කැපකරගත් කාලය සමිධානන් වහන්සේට පූජා කළ පසු ඔහු වන්දි ගෙවීමේ පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති බැටළු පැටවෙකු ගෙනා යුතුය. එහෙත් ඔහුගේ කැපවීම දූෂණය වූ බැවින් කලින් කැප වූ කාලය බලංගු නොවනු ඇත. තමන් කැප වූ කාලය අවසාන වූ පසු නාසරීයෙකු සම්බන්ධ පහත දැක්වෙන නීති බලංගු වේ. ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩට පැමිණ නොකැලැල් අවුරුද්දක් වයසැති පිරිමි බැටළු පැටවෙකු දවනයාග පූජාවක් සඳහාද කැලැල් නැති අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක පාප පූජාවක් සඳහාද නොකැලැල් බැටළු වස්සෙකු සහභාගිකමේ පූජාවක් සඳහාද පඬුරු කොට ඔප්පු කළ යුතුය. පසුව නොමුහුන් රොටි කූඩයක්ද තෙල් මිශ්‍ර කොට සිහින් පිටිවලින් සෑදූ රොටිද තෙල් ගාන ලද නොමුහුන් තුනී රොටි පෙතිද රොටි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක්ද පිදිය යුතුය. පූජකවරයා සමිධානන් වහන්සේ ඉදිරියට ඒවා ගෙනවොත් ඔහුගේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදනු ඇත. ඉන්පසු ඔහු සහභාගීකමේ පූජාවක් වශයෙන් බැටළු වස්සා සහ නොමුහුන් රොටි කූඩයද ඔප්පු කළ යුතුය. තවද තම ධාන්‍ය පූජාවද පානීය පූජාවද ඔප්පු කළ යුතුය. ඉන්පසු නාසරීය සම්මුඛ මණ්ඩපයේ දොරකඩ තම කැපවීමේ සංකේතය වන තමාගේ හිස බූගා හිසකෙස් රැගෙන සහභාගීකමේ පූජාව යට තිබෙන ගින්නට දැමිය යුතුය. පූජකවරයා බැටළු වස්සාගේ තම්බන ලද ගාතයක් රොටි කූඩයෙන් එක නොමුහුන් රොටියකුත් එක නොමුහුන් තුනී රොටි පෙත්තකුත් රැගෙන නාසරීයා තම හිස බූගාගත් පසු ඔහුගේ අත්හි තැබිය යුතුය. මෙසේ පූජකවරයා සමිධානන් වහන්සේ ඉදිරියෙහි ඒවායින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිළිගැන්වූ ලැපැත්තට හා පිදූ ගාතයට අමතරව මේ පූජකවරයාට හිමිවන ශුද්ධ පඬුරකි. මෙන් පසු මිදිවුස පානය කරන්නට නාසරීයාට අවසර ඇත. භාරයක් වූ නාසරීයන් පිළිබඳ බලංගු නීතිය මෙය වේ. කැප වූ කාලය සඳහා
සමිඳුනන් වහන්සේට පිදිය යුතු පඬුර හැර ඊට අමතර වෙන යමක් ඔහු භාර වී නම් ඔහු කැප වූ කාල සීමාවෙන් පසු ඒ භාරය අකුරටම ඉෂ්ට කළ යුතු වේ. පූජක ආශිර්වාදය. සමිඳුනන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක. ආරෝන් සහ ඔහුගේ පුත්‍රයන් නමතා නුඹලා ඊශ්‍රායල් ජනයාට ආශිර්වාද කරන විට මෙලෙස කිව යුතු වේ. සමිධානෝ ඔබට ආශිර්වාද කොට ඔබ ආරක්ෂා කරන සේක්වා. සමිධානෝ ඔබ දෙස දයානුකම්පාවෙන් බලා ඔබට කරුණා කරන සේක්වා. සමිධානෝ සියනෙත් ඔබ කෙරෙහි යොමා ඔබට සාමධානය දෙන සේක්වා. ඔවුන් ඊශ්‍රායල් ජනයා වෙනුවෙන් මාගේ නාමය කියා අයදිනවා ඇත. එවිට මමද ඔවුන්ට ආසිරි වස්වමි. 7 වන පරිච්ඡේදය. ප්‍රජාමූලිකයන්ගේ පඬුරු. මෝසෙස් මණ්ඩපය සම්පූර්ණයෙන්ම ඉදිකොට අවසාන කළ දවසේ එය ආලේප කොට කැප කෙළේය. එහි බඩු භාණ්ඩ වන පූජාසනයද බඳුන් සියල්ලද ආලේප කොට කැප කළේය. එවිට ඊය පිළපත්ති ප්‍රධානීන් හා ඊශ්‍රායල් ජනයා අතර නායකයන් වන ලියාපදිංචි කිරීම මෙහෙය වූ ගෝත්‍ර මූලිකයෝ සමිධානයන් වහන්සේ වෙත තමන්ගේ පඬුරු ගෙනාහ. ඒ පඬුරු නම් මූලිකයන් දෙදෙනෙකුට එක ගැලක් බැගින්ද එක මූලිකයාට එක ගොනෙකු බැගින්ද අඹරාව ඇති ගැල් රථ 6ක් සහ ගොනුන් 12 දෙනෙක්ද වෙති. ඔහු මේවා මණ්ඩපයේ ඉදිරියට ගෙනාහ. එවිට සමිධානයන් වහන්සේ මෝසෙස්ට කතා කොට සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ගෙන් මේවා බාර ගන්න. තවද ලෙවීවරුන් අතර එක් එක්කෙනා තමන් කළ යුතු සේවාව අනුව ඔවුන්ට මේවා බාර දිය යුතුයි වදාළ සේක. එවිට සමිධානයන් වහන්සේ මෝසෙස්ට කතා කොට සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ගෙන් මේවා බාර ගන්න. තවද ලෙවීවරුන් අතර එක් එක්කෙනාට තමන් කළ යුතු සේවාව අනුව ඔවුන්ට මේවා දිය යුතුයි වදාළ සේක. එවිට මෝසෙස් ගැල් හා ගොනුන් බාරගෙන ලෙවීවරුන්ට ඒවා දුන්නේය. ගෙර්ෂෝන් නම් දරු පරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් 2ක් සහ ගොනුන් 4 දෙනෙකුද පූජක ආරෝන්ගේ පුත්‍ර ඊතාමාර්ගේ පාලනය යටතේ මෙරාරිගේ දරු පරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් 4ක් සහ ගොනුන් 8 දෙනෙකුද දුනි. එහෙත් ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළව කොහත්ගේ දරු පරපුරට පැවරී තිබුණි. එහෙත් ශුද්ධස්ථානයේ සේවාවන්ට අදාළව කොහත්ගේ දරු පරපුරට පැවරී තිබුණේ බඩු භාණ්ඩ කරපිට උසුලාගෙන යාම බැවින් ඔවුන්ට ඔහු කිසිවක් නුදුන්නේය. පූජාසනය ආලේප කොට එය කැප කරන දවසේදී ප්‍රජාමූලිකයන්ගේ පඬුරු පූජාසනය වෙත ඔප්පු කළහ. එවිට සමිධානයන් වහන්සේ මෝසෙස් සමතා සෑම ප්‍රජාමූලිකයෙකුම තමාට නියම දවසේදී තම පඬුරු පූජාසනය මත කැප කිරීම සඳහා ගෙනා යුතුයයි වදාළ සේක. පළමු වන දවසේදී තම පඬුර පූජා කළේ ජුදාගේ ගෝත්‍රයේ අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්ය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති රිදී පැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක රන් පාත්‍රයක්ද දවනයාග පූජාවක් සඳහා එක ගොන්පස්සෙක් එක බැටළුවස්සෙක් සහ අවුරුද්දක් වයස ඇති බැටළු පැටියෙක්ද යාග පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගීකමේ පූජාවක් සඳහා ගොනුන් 2 දෙනෙක් බැටළු වස්සන් 5 දෙනෙක් එළුවන් 5 දෙනෙක් සහ අවුරුද්දක් වයස ඇති බැටළු පැටියන් 5 දෙනෙක්ද වූහ. අම්මිනාදාබ්ගේ පුත් නාෂෝන්ගේ පඬුරු මේවා විය. දෙවන දවසේදී ෂුවර්ගේ පුත් නෙතනේල් වන ඉස්සාකර්ගේ දරු පරපුරේ මූලිකයා තම පඬුරු පිදීය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති රිදී පැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක රන් පාත්‍රයක්ද දවන යාග පූජාවක් සඳහා එක ගොන්පස්සෙක් එක බැටළුවස්සෙක් සහ අවුරුද්දක් වයස ඇති බැටළු පැටියෙක්ද පාප පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගීකමේ පූජාවක් සඳහා ගොනුන් 5 දෙනෙක් බැටළු වස්සන් 5 දෙනෙක්
එළුවන් 5 දෙනෙක් සහ අවුරුද්දක් වයස ඇති බැටළු පැටවුන් 5 දෙනෙක්ද වූහ. ෂුවර්ගේ පුත් නෙතනේල්ගේ පඬුරු මේවා විය. තුන්වන දවසේදී ඒලෝන්ගේ පුත් එලියාබ් වන සාබුලොන්ගේ දරු පරපුරේ මූලිකයා තම පඬුරු පිදීය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක රන් පාත්‍රයක්ද දවනයාග පූජාවක් සඳහා එක කුන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක්ද අවුරුද්දක් වයස ඇති බැටළු පැටියෙක්ද පාප පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගී කමේ පූජාවක් සඳහා ගොනුන් 2 දෙනෙක් බැටළු වස්සන් 5 දෙනෙක් එළුවන් 5 දෙනෙක් සහ අවුරුද්දක් වයස ඇති බැටළු පැටවුන් 5 දෙනෙක්ද වූහ. හේලෝන්ගේ පුත් එලියාබ්ගේ පඬුරු මේවා විය. 4 වන දවසේදී ෂෙදවුර්ගේ පුත් එලිෂූර් වන රූබන්ගේ දරු පරපුරේ මූලිකයා තම පඬුරු පිදීය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක් රන් පාත්‍රයක්ද දවන යාග පූජාවක් සඳහා එක් කුන් වස්සෙක් සහ එක බැටළු වස්සෙක්ද අවුරුද්දක් වයස ඇති බැටළු පැටියෙක්ද පාප පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගී කමේ පූජාවක් සඳහා පොණුන් 2 දෙනෙක් බැටළු වස්සන් 5 දෙනෙක් සහ එළුවන් 5 දෙනෙක්ද අවුරුද්දක් වයස ඇති බැටළු පැටවුන් 5 දෙනෙක්ද වූහ. ෂොදෙවුර්ගේ පුත් එලිෂූර්ගේ පඬුරු මේවා විය. 5 වන දවසේදී ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල් වන සිමියොන්ගේ දරු පරපුරේ මූලිකයා තම පඬුරු පිදීය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක රන් පාත්‍රයක්ද දවනයාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක්ද එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයස ඇති බැටළු පැටියෙක්ද පාප පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගී කමේ පූජාවක් සඳහා ගොනුන් 2 දෙනෙක්ද බැටළු වස්සන් 5 දෙනෙක්ද එළුවන් 5 දෙනෙක් සහ අවුරුද්දක් වයස ඇති බැටළු පැටවුන් 5 දෙනෙක්ද වූහ. ශුරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල්ගේ පඬුරු මේවා විය. 6 වන දවසේදී දෙවියල්ගේ පුත් එලියාසාප් වන ගාද්ගේ පරපුරේ මූලිකයා තම පඬුරු පිදීය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක රන් පාත්‍රයක්ද දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයස ඇති බැටළු පැටියෙක්ද පාප පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගී කමින් පූජාවක් සඳහා ගොනුන් 2 දෙනෙක් බැටළු වස්සන් 5 දෙනෙක් එළුවන් 5 දෙනෙක් සහ අවුරුද්දක් වයස ඇති බැටළු පැටවුන් 5 දෙනෙක්ද වූහ. දෙවියල්ගේ පුත් එලියාසාබ්ගේ පඬුරු මේවා විය. 7 වන දවසේදී අම්මිහුද්ගේ පුත් එලිෂාමා වන එෆ්‍රායිම්ගේ දරු පරපුරේ මූලිකයා තම පඬුරු පිදීය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක රන් පාත්‍රයක්ද දවනයාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයස ඇති බැටළු පැටියෙක්ද පාප පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගී කමේ පූජාවක් සඳහා ගොනුන් 2 දෙනෙක් බැටළු වස්සන් 5 දෙනෙක් එළුවන් 5 දෙනෙක් සහ අවුරුද්දක් වයස ඇති බැටළු පැටවුන් 5 දෙනෙක්ද වූහ. අම්මිහුද්ගේ පුත් එලිෂාමාගේ පඬුරු මේවා විය. 8 වන දවසේදී
පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් වන මනස්සේගේ දරු පරපුරේ මූලිකයා තම පඬුරු පිදීය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රෙදි බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති විදී තැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර හොඳ පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක රන් පාත්‍රයක්ද දවනිහාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් එක බැටළු වස්සෙක් සහ අවුරුද්ද වයසැති බැටළු පැටියෙක්ද පාප පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගීකමේ පූජාවක් සඳහා ගොනුන් 2 දෙනෙක් බැටළු වස්සන් 5 දෙනෙක් එළුවන් 5 දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් 5 දෙනෙක්ද වූහ. පෙදාශූර්ගේ පුත් ගමාලියෙල්ගේ පඬුරු මේවා විය. නවවන දවසේදී ගිදෙයොන්ගේ පුත් අබිදාන් වන බෙන්ජමින්ගේ දරු පරපුරේ මූලිකයා තම පඬුරු පිදීය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රෙදි බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති රෙදි තැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක රන් පාත්‍රයක්ද දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක්ද පාප පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගීකමේ පූජාවක් සඳහා ගොනුන් 2 දෙනෙක් බැටළු වස්සන් 5 දෙනෙක් එළුවන් 5 දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් 5 දෙනෙක් වූහ. ගිදෙයොනිගේ පුත් අබිදාන්ගේ පඬුරු මේවා විය. දසවන දවසේදී අම්මිෂද්දයිගේ පුත් අයියේසර් වන දාන්ගේ පරපුරේ මූලිකයා තම පඬුරු පිදීය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රෙදි බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති රෙදි තැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක රන් පාත්‍රයක්ද දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක්ද පාප පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගීකමේ පූජාවක් සඳහා ගොනුන් 2 දෙනෙක් බැටළු වස්සන් 5 දෙනෙක් එළුවන් 5 දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් 5 දෙනෙක්ද වූහ. අම්මිෂයිද්දයිගේ පුත් අයියේසර්ගේ පඬුරු මේවා විය. 11 වන දවසේදී ඔක්රාන්ගේ පුත් පගියේල් වන ආශර්ගේ දරු පරපුරේ මූලිකයා තම පඬුරු පිදීය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රෙදි බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති රෙදි තැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක රන් පාත්‍රයක්ද දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක්ද පාප පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගීකමේ පූජාවක් සඳහා ගොනුන් 2 දෙනෙක් බැටළු වස්සන් 5 දෙනෙක් එළුවන් 5 දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් 5 දෙනෙක්ද වූහ. ඔක්රාන්ගේ පුත් පගියල්ගේ පඬුරු මේවා විය. 12 වන දවසේදී ඒනාන්ගේ පුත් අහිරාවන නප්තලීගේ දරු පරපුරේ මූලිකයා තම පඬුරු පිදීය. ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් 1.5ක් බර ඇති රෙදි බඳුනක් සහ ග්‍රෑම් 800ක් බර ඇති රෙදි තැටියක් විය. මේ දෙකම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි. සුවඳ ද්‍රව්‍ය පිරුණු ග්‍රෑම් 110ක් බර එක රන් පාත්‍රයක්ද දවන යාග පූජාවක් සඳහා එක ගොන් වස්සෙක් එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටියෙක්ද පාප පූජාවක් සඳහා එක එළුවෙක්ද සහභාගීකමේ පූජාවක් සඳහා ගොනුන් 2 දෙනෙක් බැටළු වස්සන් 5 දෙනෙක් එළුවන් 5 දෙනෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් 5 දෙනෙක්ද වූහ. ඒනාන්ගේ පුත් අබිරාගේ පඬුරු මේවා විය. පූජාසනය ආලේප කොට කැප කරනු ලැබූ දිනයෙහි ඊශ්‍රායෙල්හි මූලිකයන් විසින් ගෙනෙන ලද බඩු භාණ්ඩ මේවාය. එනම් රිදී බඳුන් 12කි, රිදී තැටි 12කි, රන් පාත්‍ර 12කි, එක රිදී බඳුනක බර කිලෝග්‍රෑම් 1.5ක්ද
එක රිදී තැටියක බර ග්‍රෑම් 800ක් වූයේ. රිදී බාණ්ඩ සියල්ලේම බර කිලෝග්‍රෑම් 27.6ක් විය. තවද ශුද්ධස්ථානයේ මිල අනුව එකේ බර ග්‍රෑම් 110ක් වූ රන් පාත්‍ර 12කි. මේ සියල්ලේ බර රිදී කාසි කිලෝග්‍රෑම් 1.32ක් විය. දවන යාග පූජාව සඳහා වස්සෝ 12කි. බැටළු වස්සෝ 12කි. අවුරුද්දක් වයස ඇති බැටළු පැටවුන් 12කි. මේවා සමග ධාන්‍ය පූජාද පාප පූජා සඳහා එළුවෝ 12ක්ද වූහ. සහභාගීකමේ පූජාව සඳහා ගොන් වස්සෝ 24කි. බැටළු වස්සෝ 60කි. එළුවෝ 60කි. අවුරුද්දක් වයසදී බැටළු පැටවු 60කි. පූජාසනය ආලේප කොට කැප කළ දිනෙහි පුදන ලද්දේ ඉහත දැක්වූ ඒවාය. මෝසෙස් සමිඳානන් වහන්සේ සමග කතා කිරීමට සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ සෑම විටම එහි ගිවිසුම් කරඬුව මත එරුප්වරුන් දෙදෙනා මැද තිබූ කරුණාසරයෙන් නික්මුණු කටහඬක් ඔහුට ඇසිනි. ඔහු උන්වහන්සේ සමග කතා කළේය. 8 වන පරිච්ඡේදය මණ්ඩපයේ පහන්. සමිඳානන් වහන්සේ මෝසෙස්ට කතා කොට ආරොන් අමතා ඔහුට මෙසේ කියන්න. නුඹ පහන් දල්වන විට පහන් හතේ එළිය පහන් රුක ඉස්සරහට වැටිය යුතුයයි වදාළ සේක. ආරොන්ද එසේ කරමින් සමිඳානන් වහන්සේ මෝසෙස්ට අනකල පරිදි පහන් වල එළිය පහන් රුක ඉස්සරහට වැටෙනසේ ඒවා දැල්විය. තවද සමිඳානන් වහන්සේ මෝසෙස්ට පෙන්වූ සැලැස්ම අනුව ඔහු විසින් එය සාදා තිබිණි. එය තැලූ රණින් නිම කළ එකක් විය. එය මුදුන සිට අඩිය දක්වා තැලූ රණින් සාදා තිබිණි. ලෙවීවරුන්ගේ පවිත්‍ර වීමේ වත්පිළිවෙල සමිඳානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක. ඊශ්‍රායෙල් ජනයා අතරින් ලෙවීවරුන් රැගෙන ඔවුන් පවිත්‍ර කරන්න. ඔවුන් පවිත්‍ර කිරීමේ වත්පිළිවෙත් මෙලෙස කළ යුතුය. ඔවුන් මත පවිත්‍ර වීමේ වතුර ඉසින්න. ඉන්පසු ඔවුන් තම මුළු ශරීරයේ වූගාගෙන තමන්ගේ වස්ත්‍ර සෝදාගත යුතුය. එවිට ඔවුන් පවිත්‍ර වනු ඇත. ඉන්පසු ඔවුන් ගොන්වස්සෙකුද ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිද ගත යුතුය. නුඹ පාප පූජාවක් සඳහා තවත් ගොන්වස්සෙකු ගත යුතුය. මෙසේ ඔවුන් ගත් පසු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට නුඹ ඔවුන් කැඳවිය යුතුය. තවද නුඹ මුළු ඊශ්‍රායෙල් ජනතාවම එක්වනසේ කැඳවිය යුතුය. මෙසේ නුඹ ලෙවීවරුන් සමිඳානන් වහන්සේ ඉදිරියට ගෙනා පසු ඊශ්‍රායෙල් ජනතාව ඔවුන් මත තම අත් තැබිය යුතු වේ. ඉන්පසු ආරොන් ඊශ්‍රායෙල් ජනයාගේ විශේෂ පඬුරක් මෙන් සමිඳානන් වහන්සේගේ සේවය ඉටු කරන පිණිස ලෙවීවරුන් සමිඳානන් වහන්සේට කැප කළ යුතුය. එවිට ලෙවීවරුන් ගොන්වස්සන්ගේ හිස් පිට තමන්ගේ අත් තැබිය යුතුය. ලෙවීවරුන්ගේ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන පිණිස නුඹ එක ගොන්වස්සෙකු පාප පූජාවක් සඳහාද අනිකා දවනයාග පූජාවක් සඳහාද සමිඳානන් වහන්සේට ඔප්පු කළ යුතුය. නුඹ ලෙවීවරුන් විශේෂ පඬුරක් මෙන් සමිඳානන් වහන්සේට කැප කළ පසු ඔවුන් පිළිබඳ වගකීම ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පැවරිය යුතුය. මෙසේ නුඹ ඊශ්‍රායෙල් ජනයා අතරින් ලෙවීවරුන් වෙන් කළ යුතුය. ඔවුන් මගේම වනු ඇත. නුඹ ඔවුන් පවිත්‍ර කොට විශේෂ පඬුරක් මෙන් කැප කළ පසු සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා ඔවුන්ට එහි ඇතුළු විය හැකිය. මුළු ඊශ්‍රායෙල් ජනයා අතර උපදින කුළුඳුලන් වෙනුවට මම මටම ඔවුන් තෝරා ගතිමි. ඊශ්‍රායෙල් ජනයා අතරින් ඔවුහු මට මුළුමනින් කැපගන්න ලද්දෝය. මිස්ර දේශයෙහි සියලු කුළුඳුලන් මරණයට පත් කළ දිනෙහි ඊශ්‍රායෙල් ජනයා අතර සියලු කුළුඳුලන් මිසෙක් හෝ සතෙක් හෝ වේවා මම මටම කැපකොට ගතිමි. මෙලෙස ඊශ්‍රායෙල් ජනයා අතර කුළුඳුලන් සියලු දෙනා වෙනුවට මම ලෙවීවරුන් තෝරා ගතිමි. ඊශ්‍රායෙල් ජනයා අතරින් තෝරාගත් ලෙවීවරුන් විශේෂ දීමනාපක් මෙන් මම ආරොන්ට සහ ඔහුගේ පුතුන් හට දුනිමි. ඔවුන් ඊශ්‍රායෙල් ජනයා උදෙසා පව්කමාවේ පිළිවෙත ඉටු කරමින් සම්මුඛ මණ්ඩපයේ ඔවුන් උදෙසා සේවාව කළ යුතුය. එවිට ඊශ්‍රායෙල් ජනයා යුද්ධස්ථානයට සමීප වන විට ඔවුන්ට විපත්තියක් නොවනු ඇත. මෙලෙස ලෙවීවරුන් සම්බන්ධව සමිඳානන් වහන්සේ මෝසෙස්ට අනකල සියල්ලම ඔහුද
ආරොන් සහ මුළු ඊශ්‍රායල් ජනතාවද ඔවුන් වෙත එකතු කළහ. ලෙවීවරුද පවිත්‍ර වී තම වස්ත්‍ර සූදා ගත්හ. ආරොන් සමිඳානන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් විශේෂ දීමනාවක් මෙන් පිළිගැන්විය. ලෙවීවරුන් සම්බන්ධ පවිත්‍ර වීමේ වත්පිළිවෙත ඉටු කළේය. ඉන්පසු ලෙවීවරු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් යටතේ සම්මුඛ මණ්ඩපය තුළ සේවාවන් ඉටු කිරීමට සුදුසු වූහ. මෙසේ සමිඳානන් වහන්සේ ලෙවීවරුන් ගැන මෝසෙස්ට අනකල ලෙස ඔවුහු ලෙවීවරුන්ට කළෝය. සමිඳානන් වහන්සේ මෝසෙස් අමතා පහත දක්වන දේද ලෙවීවරුන් සම්බන්ධය. අවුරුදු 25 සිට ඊට වඩා වයස ඇති අය සම්මුඛ මණ්ඩපය තුළ සේවාව ඉටු කළ යුතුය. වයස අවුරුදු 50 වූ විට ඔවුන් මෙම සේවයෙන් අහක් වී විශ්‍රාම ගත යුතුය. එහෙත් ඔවුන්ට සම්මුඛ මණ්ඩපයේ සේවාවෙහි නියුක්ත අනෙක් ලෙවීවරුන්ට සහාය විය හැකිය. එහෙත් ඔවුන් කිසි සේවාවක් නම් නොකළ යුතුය. ලෙවීවරුන්ගේ වගකීම් වලට අදාළව නුඹ ක්‍රියා කළ යුත්තේ ඉහත දැක් වූ අන්දමට යයි වදාළ සේක. 9 වන පරිච්ඡේදය පාස්කුව දෙවන වරට පැවැත්වීම. ඊශ්‍රායල් ජනයා මිස්රයෙන් නික්ම පැමිණි දෙවන අවුරුද්දේ පළමුවන මාසයේදී සමිඳානන් වහන්සේ සීනායි පාලුකරයේදී මෝසෙස්ට කතා කොට ඊශ්‍රායල් ජනයා පාස්කු මංගල්‍යය නියමිත කාලයේදී පැවැත්විය යුතුය. මේ මාසයේ 14 වන දින සවස ඔවුන්ගේ නියමිත වේලාවට ඊට සම්බන්ධ සියලුම නීති නියෝග අනුව සිදු කළ යුතුයයි වදාළ සේක. එවිට මෝසෙස් ඊශ්‍රායල් ජනයා අමතමින් පාස්කු මංගල්‍යය පැවැත්විය යුතුයයි කීය. ඔවුහු සීනායි පාලුකරයේදී පළමුවන මාසයේ 14 වන දින සවස පාස්කු මංගල්‍යය පැවැත්වූහ. සමිඳානන් වහන්සේ මෝසෙස්ට අනුකළ සියල්ල ලෙස ඊශ්‍රායල්වරු කළෝය. මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වූ මිනිසුන් සමහරෙක් එහි සිටියෝය. ඔවුන්ට එදින පාස්කුව පැවැත්වීමට නොහැකි වූ බැවින් ඔවුහු එදිනම මෝසෙස් සහ ආරෝන් වෙතට පැමිණ ඔවුන්ට කතා කොට මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපි අපවිත්‍ර වීමු. එබැවින් සෙසු ඊශ්‍රායල් ජනයා සමග නියමිත දිනයේ සමිඳානන් වහන්සේට පඬුරු පූජා කිරීම අපට තහනම් කර ඇත්තේ මන්ද යසූහ. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින් ඔබ සම්බන්ධව සමිඳානන් වහන්සේ කුමක් අනකරනසේක් දැයි මා අසාගෙන එනතෙක් ඔබ මෙහි සිටින්න කීය. එවිට සමිඳානන් වහන්සේ මෝසෙස් සමතා මෙසේ වදාළ සේක. ඊශ්‍රායල් ජනයාට කතා කොට මෙය දන්වන්න. නුඹලාගෙන් හෝ නුඹලාගේ දරු පරපුරෙන් හෝ යමෙකු මෘත ශරීරය ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වී සිටියත් ඈත දුර ගමනක යෙදී සිටියත් සමිඳානන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කුව පැවැත්විය යුතුය. දෙවන මාසයේ 14 වන දින සවස ඒ පවත්වා නුමුහුන් රොටි හා තිත්ත පලාද අනුභව කළ යුතුය. එයින් කිසිවක් උදය දක්වා නොතිබිය යුතුය. පාස්කු බැටළුවාගේ ඇටයක් පවා නොකෙළිය යුතුය. තවද පාස්කුව පිළිබඳ සියලු නියෝග අනුව එය පැවැත්විය යුතුය. එහෙත් පවිත්‍ර කෙනෙක් හෝ දුරගමනක් නොගිය යම් මිනිසෙක් හෝ පාස්කුව නොපවත්වන්නේ නම් ඔහු නියම කාලයේදී සමිඳානන් වහන්සේට තම පඬුර නොගෙනා බැවින් එවැන්නෙකු සිය සෙනඟ අතරින් නිර්පාදනය යුතුය. ඔහු තම පාපය ගැනද වගකිව යුතුවේ. තවද නොබලා පැවැත්වීමට කැමති නම් ඔහුද පාස්කුව පිළිබඳ නියෝග පිළිපදිමින් එහි සම්ප්‍රදායන් අනුව එය පැවැත්විය යුතුය. විදේශිකෙකුට වේවා ස්වදේශිකෙකුට වේවා වළංගු වනුයේ එකම නියෝගය වේ. මග පෙන්වීමේ බලාකුළ. මණ්ඩපය ඉදිකළ දවසේදී බලාකුළක් විත් සම්මුඛ මණ්ඩපය වසා ගත්තේය. සවස පටන් උදය දක්වා ගින්න වැනි පෙනුමක් එහි තිබිණි. නිතරම එලෙස විය. දවල් කාලයේදී මණ්ඩපය බලාකුළින් වැසිණි. රාත්‍රී කාලයේදී එහි ගින්න වැනි පෙනුමක්ද තිබිණි. මණ්ඩපයෙන් බලාකුළ ඉවත් කරනු ලැබූ සෑම විටම ඊශ්‍රායල් ජනයාද ජන්නට පිටත් වූහ. බලාකුළ යලි පහළ වූයේ ජම් තැනකද. එතැන ඊශ්‍රායල් ජනයා තම තමන්ගේ කූඩාරම් ගැසූහ. මෙලෙස ඔහු සමිඳානන් වහන්සේගේ අනපරිදි යන්නට පිටත් වූහ. සමිඳානන් වහන්සේගේ අනපරිදි කූඩාරම් ගැසූහ. බලාකුළ සම්මුඛ මණ්ඩපයේ වසා සිටි මුළු කාලය තුලම
ඔවුහු තම තමන්ගේ කූඩාරම්වල පදිංචි වූහ. බොහෝ දවසක් බලාකුළ මණ්ඩපය වසාගෙන සිටි විටද ඔහු සමිඳුරන් වහන්සේගේ අනට කීකරුව ඉදිරියට ගමන් නොකළහ. මෙලෙස බලාකුළ මණ්ඩපය මත දින ස්වල්පයක් තිබූ විට සමිඳුරන් වහන්සේගේ අන පරිදි ඔහු තමන්ගේ කූඩාරම්වල පදිංචි වූහ. සමිඳුරන් වහන්සේගේ අන පරිදි ඔහු යන්නටද පිටත් වූහ. සමහර විට බලාකුළ සවස සිට උදේ දක්වා එහි තිබූ. උදේ කාලයේදී ඉවත් කරනු ලැබී නම් ඔහු යන්නට වූහ. දවල් කාලයේ හෝ රාත්‍රී කාලයේ හෝ වේවා බලාකුළ ඉවත් කරනු ලැබූ විට ඔහු යන්නට පිටත් වූහ. දවස් දෙකක් හෝ මාසයක් හෝ අවුරුද්දක් හෝ බලාකුළ මණ්ඩපය මත රැඳී තිබුණේ නම් ඊශ්‍රායෙල් ජනයා පිටත්ව නොගොස් තමන්ගේ කූඩාරම්වල පදිංචි වූහ. එය ඉවත් කරනු ලැබූ විට ඔවුහු යන්නට පිටත් වූහ. සමිඳුරන් වහන්සේගේ අන පරිදි ඔවුහු කූඩාරම්වල පදිංචි වූහ. එලෙසම ඔවුහු යන්නටද පිටත් වූහ. උන්වහන්සේ මෝසෙස් මගින් අන කළ පරිදි ඔවුහු උන්වහන්සේගේ නියමයන් ඉටු කළහ. දසවන පරිච්ඡේදය රිදී හොරණෑ. සමිඳුරන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක. තැලූ රිදියෙන් හොරණෑ දෙකක් සාදන්න. මුළු ජනතාව කැඳවීම සඳහා කූඩාරම් ගැලවීම සඳහා ඒවා භාවිත කළ යුතුය. ඒවා පිමින කල මුළු ඊශ්‍රායෙල් ජනතාවම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඹ වෙතට රැස්විය යුතුය. එහෙත් එක හොරණෑවක් පමණක් පිමින කල ඊශ්‍රායෙල් ගෝත්‍රයන්හි මූලිකයන් වන ප්‍රධානීන් පමණක් ඔබ වෙතට රැස්විය යුතුය. හොරණෑව රණහඬ නැගුව පිට පූර්ව දිශාවේ පිහිටි කූඩාරම්වල අය පිටත් විය යුතුය. හොරණෑව දෙවන පරටත් රණහඬ නැගූ විට දක්ෂිණ දිසාවේ කූඩාරම්වල අය පිටත් විය යුතුය. මෙලෙස පිටත් වී යාම රණහඬ අනුව විය යුතුවේ. එහෙත් මුළු ජනතාව එක්රැස් කිරීමට නම් රණහඬ නොනගා හොරණෑව පිඹිය යුතුය. හොරණෑ පිඹිය යුත්තෝ ආරෝන්ගේ පුත්‍රයන් වන පූජකවරුය. පහත දක්වන මේ නීතිය නුඹලාගේ පෙළපත් තුළ සදහටම වලංගු විය යුතුවේ. නුඹලාගේ දේශයෙහි නුඹලාට පීඩා කරන සතුරාට විරුද්ධව නුඹලා සටන් කරන විට රණහඬ නගින ලෙස හොරණෑ පිඹිය යුතුවේ. නුඹලාගේ දෙවියන් වන සමිඳුරන් වහන්සේ එවිට නුඹලා සිහිපත් කොට සතුරාගෙන් නුඹලා මුදා ගනු ලබන්නහුය. ප්‍රීතිදායක අවස්ථාවලදී ප්‍රසිද්ධ මංගල්‍යවලදී හා පෝය දින සිදු කරන උත්සවවලදී දවන යාග පූජා සහ සහභාගීකමේ පූජා පුදන විට හොරණෑ පිඹිය යුතුවේ. එය මගින් නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාට සිහිපත් වනු ඇත. නුඹලාගේ දෙවි සමිඳුරන් වහන්සේ නමකින් ගමන් යාමට අනදීම දෙවන අවුරුද්දේ දෙවන මාසේ 20 වන දිනදී සම්මුඛ මණ්ඩපයට ඉහළින් බලාකුළ ඉවතට ගන්නා ලදී. එවිට ඊශ්‍රායෙල් ජනයා සීනායි පාලුකරයෙන් නික්ම යන්නට පිටත් වූහ. බලාකුළ පාරාන්නම් පාලුකරයේ රැඳී නැවතිනි. එවිට මෝසෙස් මගින් සමිඳුරන් වහන්සේ දුන් අන පරිදි ඔවුහු ඉදිරියට ගමන් ගත්හ. පළමු කොට ජුදාගේ දරු පරපුර පදිංචි වූ කඳවුරේ දජය යටතේ සිටි සේනාංක පිළිවෙලට ගමන් ගත්හ. ජුදාගේ සේනාංකයේ සෙන්පතියා අම්මිනාදාබ්ගේ පුත් නාෂොන් විය. ඉත්සාකර්ගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ෂුවර්ගේ පුත් නෙතනේල් විය. සාබුලොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඒලොන්ගේ පුත් එලියාබ් විය. එවිට මණ්ඩපය බාන ලදින් ගෙරෂොන්ගේ හා මෙරාරිගේ දරු පරපුර එය උසුලාගෙන පිටත්ව ගියහ. ඉන්පසු රූබන්ගේ කඳවුරේ දජය යටතේ සිටි සේනාංක පිළිවෙලට ගමන් ගත්හ. රූබන්ගේ සේනාංකයේ සෙන්පතියා චෙදවුර්ගේ පුත් එලිෂූර් විය. සිමියොන්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ශුරිෂද්දයිගේ පුත් චෙලුමියෙල් විය. ගාද්ගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා දෙව්යෙල්ගේ පුත් එලියාසාබ් විය. එවිට කොහාත්ගේ දරු පරපුර ශුද්ධස්ථානයේ පූජා භාණ්ඩ උසුලාගෙන නික්ම ගියහ. ඊළඟ කඳවුරට ඔවුන් පැමිණෙන විට මණ්ඩපය යලි ඉදිකොට තිබිණි. ඉන්පසු එප්‍රායිම්ගේ දරු පරපුර පදිංචි වූ කඳවුරේ දජය යත්තේ සිටි සේනාංක පිළිවෙලට ගමන් ගත්හ. එප්‍රායිම්ගේ සේනාංකයේ සෙන්පතියා
අම්මිහුද්ගේ පුත් එලිෂාමා විය. මනස්සේගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ සේනාංකය සෙන්පතියා පෙදාශූර්ගේ පුත් ගමාලියෙල් විය. බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ සේනාංකය සෙන්පතියා ගිදයෝනිගේ පුත් අබිදාන් විය. ඉන්පසු දාන්ගේ පරපුර පදිංචි වූ කඳවුරේ දජය යටතේ සිටි සේනාංක කඳවුර පිටුපසින් යන ආරක්ෂක බටයන් මෙන් පිළිවෙලට ගමන් ගත්හ. දාන්ගේ සේනාංකයේ සෙන්පතියා අම්මිෂද්දයිගේ පුත් අයියේසර් විය. ආශර්ගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඔෆ්රාන්ගේ පුත් පගියෙල් විය. නප්තලීගේ ගෝත්‍රයට අයිති වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඒනාන්ගේ පුත් අහිරා විය. ඊශ්‍රායෙල් ජනයා පෙරටුවට ගමන් කළ විට ඔවුන්ගේ සේනාංක ගමන් කළ පිළිවෙල මෙසේ විය. මෝසෙස් තම මාමාවන මිදියන්හි රෙවියල්ගේ පුත් ඔබාප්ට කතා කොට මම නුඹට දෙන්නෙමි කියා සමිදානන් වහන්සේ වදාළ ස්ථානයට අපි පිටත්ව යන්නෙමු. සමිදානන් වහන්සේ ඊශ්‍රායෙල් ජනයාට ශුභ සිද්ධිය සැලසීමට පොරොන්දු වී ඇති බැවින් ඔබද අප සමග එන්න. අපි ඔබටත් ශුභ සිද්ධිය සැලසන්නෙමු කීය. එහෙත් ඔහු පිළිතුරු දෙමින් මම නම් නොවෙමි. මාගේම රටටත් මාගේම නෑයන් වෙතටත් මම පිටත්ව යන්නෙමි කීවේය. එවිට මෝසෙස් කතා කොට ඔබ කරුණා කර අප අත්හැර නොයන්න. පාලුකරේ පොතෙන අප කඳවුරු බැඳිය යුතුද කියා ඔබ දන්නවා ඇත. මෙලෙස ඔබ අපට ඇස් දෙකමෙන් වටිනා මාර්ගෝපදේශකයෙකු වූ ඇත. ඔබ අප සමග එන්නෙහි නම් සමිදානන් වහන්සේ අපට සලසන ශුභ සිද්ධිය අපිද ඔබටම සලසා දෙන්නෙමු කීවේය. ජනයා නික්ම යාම. මෙසේ ඔහු සමිදානන් වහන්සේගේ කන්දෙන් නික්ම දවස් 3ක් ගමන් කළහ. සමිදානන් වහන්සේගේ කිවිසුම් කරඬුවද ඔවුන්ට කඳවුරු බැඳීමට සුදුසු ස්ථානයක් සොයන පිණිස ඔවුන්ට පෙරටුව 3 දිනක් ගමනෙහි යෙදිනි. ඔවුන් නික්ම යන සෑම විටම සමිදානන් වහන්සේගේ බලාකුල දවල් කාලයේදී ඔවුන්ට ඉහළින් තිබිණි. ගෙවිසුම් කරඬුව පිටත්ව යන සෑම විටම මෝසෙස් මෙසේ යැදීය. සමිඳුනි නැගිටිනු මැනවි. ඔබ සතුරෝ විසිර යෙත්වා. ඔබට වෛර කරන්නෝ ඔබෙන් පලා යෙත්වා. එය නැවතුණු සෑම විටමද ඊශ්‍රායෙල් ජනයාගේ පවුල් දසදහස් ගණන් වෙත සමිඳුනි ඔබ යලි වැඩම කළ මැනව කියා යැදීය.